අද අපි කරන්න යන්නේ ප්‍රැක්ටිකල් එකක්. තාක්ෂණ වේදය සඳහා විද්‍යාව ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංග්‍රහයේ තියෙන ප්‍රැක්ටිකල් එකක්. මේක 18 වෙනි පාඩමේ තියෙන්නේ ස්වභාව නිෂ්පාදන පාඩමේ. කරාඹු නැටි වලින් යූජනෝල් නිස්සාරණය කර ගැනීම. හරි අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. මේ වීඩියෝ එකේ අන්තිමට ප්‍රැක්ටිකල් ගයිඩ් එක දාලා තියෙනවා. ඒක ලියා ගන්න. අපි මුලින් බලමු ප්‍රැක්ටිකල් එක කොහොමද කරන්නේ කියලා. අපි බලමු දැන් මොනවද අවශ්‍ය ද්‍රව්‍ය කියලා. කුඩු කරගත්තු කරාඹු නැටි අවශ්‍ය වෙනවා. මේ තියෙන්නේ ෆියුමික් ස්ටෝන්, මෙතන තියෙන්නේ කැල්සියම් කාබනේට් නැත්නම් හුණු ගල් කැබලි කුඩු කරගත්තු. අපි මේකට ෆියුමික් ස්ටෝන් කියලා කියනවා. මේවා නැත්නම් වීදුරු කැබලි කුඩු කරගත්තු වීදුරු කැබලි ගන්න පුළුවන්. මේ තියෙන්නේ නිර්ජලීය සෝඩියම් සල්ෆේට් නැත්නම් නිර්ජලීය මැග්නීසියම් සල්ෆේට් ගන්න පුළුවන්. මේ තියෙන්නේ ෆියුමික් ස්ටෝන්. ඊළඟට ඩයික්ලෝරෝමෙතේන් ද්‍රවය අවශ්‍ය වෙනවා. ඊළඟට ආශ්‍රිත ජලය අවශ්‍ය වෙනවා. මුලින්ම කරගන්න ඕනේ කරාඹු නැටි ටික බ්ලෙන්ඩර් එකක් භාවිතා කරලා කුඩා කැබලි වලට කුඩු කරගන්න එක. මේ විදිහට කුඩු කරගත්තු කැබලි ගන්න ඕනේ. අපි මේක දා ගන්න ඕනේ. ඊළඟට මේකට ෆියුමික් ස්ටෝන් කැල්සියම් කාබනේට් දානවා. ඒක දාන හේතුව පස්සේ කියන්නම්. කැල්සියම් කාබනේට් නැත්නම් වීදුරු කෑලි. තියෙනවා වීදුරු කෑලි දැන් මේක. ඊට පස්සේ මේකට ආශ්‍රිත ජලය දාන්න ඕනේ මිලිලීටර් 150. ඊට පස්සේ මේක ලිපෝමින් කියනවා. මේක ඩිපෙන්ඩ් කියලා. මේක මෙහෙම උපකරණයක් තියෙනවා. මේකට උෂ්ණත්වමාන සවිකරන් එහෙම කැලක් තියෙනවා. ඒක උෂ්ණත්වමාන මේ කැලල නිකන් ඉර කරන එක ගන්න. දැන් තදට ඉර ගන්නකොට නැත්නම් හුමාලේ මෙතනින් පිට වෙනවා. ඉර කරලා ලිවික් කන්ඩෙන්සර් එකට සම්බන්ධ කරනවා. ඊගොල්ලෝ මෙතන හොඳ උෂ්ණත්ව ස්පර්ශයක් එන්න ඕන හින්දා මේකට ඔයිල් එක එන්ජින් ඔයිල් වගේ තෙල් එකක් දාන්න ඕනේ. ඊට මේක සීල් වෙන්න වහන්න ඕනේ නැත්නම් හුමාලේ මෙතනින් උඩට යනවා. ඊට පස්සේ ලික්විඩ් ස්විච් එක දාන්න මේක කරන්ට් එකෙන් වැඩ කරන නැත්නම් ගෑස් එකකට අල්ලන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන දැන් හිමාලය පිට වෙනවානේ රත් වෙලා. ඒතර මේ හිමාලය ඝනීභවනය කරන්න ඕනේ. ඝනීභවනය කරන්න අපි පාවිච්චි කරන ජලය ඒක විශේෂයෙන් හදපු උපකරණයක් තමයි ලිවික් කන්ඩෙන්සර් එක කියලා කියන්නේ. ඔයාලට පේනවා මෙතන මැද බටයක් තියෙනවා. මැද බටේ දිගේ තමයි හිමාලය යන්නේ. වටේ තියෙන ලොකු බටෙන් තමයි වතුර එන්නේ. දැන් බලන්න ජලය එනකොට අපි මේ යට බටෙන් තමයි ජලය ඇතුල් කරන්නේ. ජලය පිට වෙන්නේ මෙතන උඩ බටෙන්. ඒ බලන්න වතුර පිළිගෙන එනවා. කෙනෙක් අහනවා උඩේකින් ඉවලා යටකින් ගන්න බෑනේ කියලා. ඒකෝන උඩේකින් එවුවොත් මෙතෙන් තියෙන වතුර ටික ඉක්මනට මෙතෙන්ට ඇවිල්ලා යටින් ඇවිල්ලා මේ නලයෙන් එළියට යනවා. ඒතර මේක සම්පූර්ණ වතුර පිරෙන්නේ නැහැ. ඒකෙන් තමයි යට නලයෙන් එවුවා දැන් බලන්න මේක සම්පූර්ණ ජලයෙන් පිරලා තියෙන්නේ. මේ නලයෙන් එවුවොත් එහෙම මේක සම්පූර්ණයෙන් පිරෙන්නේ නැහැ. මේ යටින් ඇවිල්ලා මෙතනින් එළියට යනවා. ඒක තමයි මේ විදිහට සම්බන්ධ කරලා තියෙන්නේ. දැන් මෙතනින් වතුර මේ නලයෙන් එළියට යනවා. ඉතින් මේක පැයක් විතර රත් වෙන්න තියන්න ඕනේ. ඊට අමතරව මේක වහනවා ඇලුමිනියම් පොලයකින් අර විකිරණයෙන් වෙන තාපමානය අවම කරනවා.
ජලය වාෂ්ප සමග යූජිනෝල්. වාෂ්ප එන්නේ වාෂ්පයෙන් මෙතනදී ඝනීභවණය වෙලා මෙතනින් එළියට වැටෙනවා. ඒ වැටෙන කොට ඒක එකතු කරන්න ට්‍රාන්ස්ෆර් නැති. මෙතන මේ ද්‍රාවණේ නටනවා මම කිව්වා මුලින් මේ ෆියුමික් ස්ටෝන් නැත්නම් වීදුරු කෑලි හරි කැල්සියම් කාබනේට් හරි දාන්න ඕනේ කියලා. ඒ දාන්න කිව්වේ දැන් මෙතන මේක තැම්බෙනකොට පෙනේනවා. පෙනේන එක අවම කරන්න. දැන් මම අර කලින් කරපු වීඩියෝ එක පෙන්නන ඒකේ ෆියුමික් ස්ටෝන් දාන්න නැත්නම් මේක පෙන ඇවිල්ලා මේ උඩට එනකම් පෙනේනවා. ෆියුමික් ස්ටෝන් දාන එකෙන් කරන්නේ මේක පෙනේන එක අවම කරලා මෙතන පීඩනය අඩු කරන්න. ඒතර පීඩනය වැඩි වුණොත් මෙන්න මේ ස්ථා අපි තද කරලා නැහැනේ යන්තන්නේ හිර කරලා තියෙන මේ තැන් වලින් මේ ජල වාෂ්ප පිට වෙනවා. ඒක අවම කරන්න තමයි අර ෆියුමික් ස්ටෝන් නැත්නම් වීදුරු කෑලි දාන්නේ. ඒතර පෙනේන එක අවම වුණාම පීඩනය අඩු වෙනවා. මේ තියෙන්නේ ෆියුමික් ස්ටෝන් නැතුව කරපු ප්‍රැක්ටිකල් එක. ඒ නිසා දැන් ඔයගලන්ට තේරෙනවා ෆියුමික් ස්ටෝන් වලින් කරන්නේ මේ ඒක උඩට ඇවිල්ලා මේ පෙන කුඩු කරන එක තමයි කරන්නේ. වීදුරු කැබලි උඩට එනකොට කලවම් යනකොට මේ පෙන කැඩෙනවා නැත්නම් මේ පෙන උඩට ගිහිලා ආශ්‍රිතය දක්වා ගමන් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ඝනීභවණය වෙලා මොන පෙන බින්දු බින්දු වැටෙනවා. ෆ්ලාස්ක් ඇතුළට. මෙතන දැන් පේනවා ඔයගොල්ලන්ට උෂ්ණත්වය හිමාලයේ 100.9යි උෂ්ණත්වය පෙන්වන්නේ හිමාලයේ. කියන හිමාලයේ උෂ්ණත්වය වැඩි වෙන හින්දා දැන් ඝනීභවණය වෙලා මිලිලීටර් 100ට වැඩිය එකතු වෙලා තියෙනවා. දැන් මේ ගානට එකතු වුණාම අපි පරීක්ෂණය කියන්නේ රත් කරන එක නවත්තනවා. නවත්තලා මේ එකතු වෙච්ච ද්‍රාවණය විතරක් ගන්නවා. ගත්තු ද්‍රාවණය මේ බේරුම් කුණීරයට දානවා. බේරුම් කුණීරයට දානවා. දාලා මේකට දානවා ඩයික්ලෝරොමෙතේන්. ඩයික්ලෝරොමෙතේන් ද්‍රාවණය මිලිලීටර් 15ක් ගන්න කියලා තියෙන්නේ. මිලිලීටර් 15ක් මේ ද්‍රාවණයෙන් ගන්නවා.
ජලයට මිලිලීටර් 15ක් අරගෙන අර බේරුම් කුඩියේ තියෙන ජලීය ද්‍රාවණයට දානවා. එතකොට ඔයාලට පේනවා මේ දෙක මික්ස් වෙනවද? මික්ස් වෙන්නේ නැහැ. මේ වහනවා. මම කිව්වා ඩයික්ලෝරොමීතේන් ජලයට වඩා ඝනත්වය වැඩි. ඒ හින්දා යටට යනවා. අර ජලීය ද්‍රාවණය උඩ පාවෙනවා. එතකොට මේකේ තියෙන යුජිනෝල් කියන සංයෝගය කාබනික සංයෝගයක්. මේ දාපු ඩයික්ලෝරොමීතේනොත් කාබනික සංයෝගයක්. එතකොට කාබනික සංයෝග එකට ඉන්න කැමතියි. හැබැයි දැන් මෙයා අකමැත්තෙන් තමයි යුජිනෝල් කියන එක ජලයත් එක්ක ඉන්නේ. ඇයි? ජලය අකාබනික සංයෝගයක් යුජිනෝල් කාබනිකයි. හැබැයි දෙන්න මික්ස් වෙලා ඉන්නේ. හැබැයි දැන් මේකට කාබනික ද්‍රාවකයක් දාපු නිසා අර යුජිනෝල් වැඩිපුර එන්න කැමති කාබනික ද්‍රාවකය. එහෙනම් අපි මේක පොඩ්ඩක් හොලවපුවාම අර ජලීය ද්‍රාවණයේ තියෙන යුජිනෝල් මේ කාබනික ද්‍රාවකයට එනවා. ඒක හොලවන්න මේක ඉතින් අත තියලා මේ බේරුම් කුණින් මේ පැත්තට හරවලා එම හිමීට හොලවන්න. ද්‍රාවණ දෙක මික්ස් වෙනවා. එහෙම කරනකොට මෙතන කරාමේ ඇරලා පීඩනය අඩු කරන්න ඕනේ. මොකද ඩයික්ලෝරොමීතේන් කියන්නේ වාෂ්පශීලී ද්‍රාවකයක්. මේක ඇතුලේ වාෂ්ප වෙලා තියෙනවා. ඒතොර වාෂ්ප වුණාම මේක පීඩනය වැඩි වෙනවා. ඒ පීඩනය අඩු කරන්න කුණියේ කරාම මෙතනින් අරිනවා. ඇරලා ආයෙ වහලා ආයෙ අර විදිහට පොඩක් කලවම් කරනවා. මේව විනාඩි 5ක් විතර කලවම් කරලා හරවපුවාම අර ස්තර දෙක වෙන් වෙලා පේනවා. මෙතන දෙකම එකම පාටේ ලාවට පේන්නේ. විනාඩි 5ක් විතර මේ වැඩේ කරන්න. මේකේ වැඩිපුර හොලවන්නේ නැහැ. දැන් මේක පුළුවන් මේක මික්ස් වෙන්න කියලා මේක මේ හොලවන්න. එහෙම හොලවන්නේ නැහැ. එහෙම හෙලෙව්වොත් ඕගොල්ලෝ දන්නවනේ පොල් තෙල් වතුරට දාලා හොල්ලපුවාම ක්‍රීම් එකක් වගේ හැදෙනවා. ඒ වගේ මේ දෙකේ විස්තර දෙක වෙන් වෙන්න ඉමල්ෂන් එකක් හැදෙනවා. ඉමල්ෂන් එකක් කියන්නේ මේ දෙක පෙන ඇවිල්ලා ඉමල්ෂන් කියන්නේ සිංහලෙන් තෛලෝදයක් කියලා කියන්නේ. පෙන එනවා අපිට මේ ස්තර දෙක වෙන් වෙන්නේ නැහැ. ඒතර අපිට ඕනේ දැන් යට ස්තරේ වෙන් කරලා ගන්න. එහෙනම් මේක වේගෙන් හොලවන්නේ නැහැ. මේ හොලවනවා මෙතන ප්‍රෙෂර් එක වැඩි සබ්දයක් ආවද කන්නේ. කියන්නේ ඇතුලේ පීඩනයක් තියෙන. ඒ පීඩනය අරින්න ඕන නැත්නම් මේ තමයි අඩිය මූඩිය ගැලවිලා එන්න පුළුවන්. ප්‍රෙෂර් එක ඇරියේ නැත්නම්. මේ යන්නේ ස්තර දෙක වෙන් වෙලා තියෙනවා. අර දැන් අපි කරන්න ඕනේ මේ කරාමේ අරලා මේ යට ස්තරේ වෙන් කරලා ගන්න පුළුවන් නේ අපිට. පැහැදිලිනේ? ඉතින් දැන් මේක අරපුවම මුලින් මෙන්න මේ ටික. මේ ටික ඇවිල්ලා මෙතනින් නවතිනකොට කරාමේ වහනවා. එහෙම කරලා යට ස්තරේ වෙන් කරලා ගන්නවා. මේ කරාමේ අරපුවාම මේ කාබනික ද්‍රාවකය බීකරයට එනවා.
ජලීය ද්‍රාවණය ආසන්න වෙනකොට කරාමි වහන්න ඕනේ නැත්නම් ජලය ආපහු එකතු වෙනවා. ඊට පස්සේ මේ ද්‍රාවණයට ආයේ දැන් මේකේ තියෙන යුජිනෝල් ඔක්කොම දැන් මේකට ආවේ නැහැ. මේකේ තියෙන යුජිනෝල් වලින් 160ක් විතර තමයි මෙතෙන්ට ආවේ. දැන් තව මේකේ තියෙන යුජිනෝල් ඒ ටික වෙන් කර ගන්න ආයේ ඩයික්ලෝරෝමෙතේන් මිලිලීටර් 15ක් දාලා ආයේ අර විදිහටම හොලවනවා. හොලවලා ආයේ මේ විදිහටම යට ස්තරය වෙන් කරලා ගන්නවා. එතකොටත් මේකේ තියෙන 160ක් විතර ආය අරකට එනවා. ඒ කියන්නේ දැන් මේකේ 80ක් විතර මුල් ද්‍රාවණයෙන් ගිහිලා තියෙනවා. ඊට පස්සේ ආයෙත් කරන්නේ ඩයික්ලෝරෝමෙතේන් මිලිලීටර් 15ක් දාලා ආයෙ අර විදිහට හොලවලා ආයෙ යට ස්තරේ පෙරලා ගන්නවා. එතකොට මේකේ මුල් ද්‍රාවණයේ 95ක් විතර යුජිනෝල් මේ කාබනික ද්‍රාවකයට ගිහින් තියෙනවා. ඊට පස්සේ අපි ආයෙ ඩයික්ලෝරෝමෙතේන් දාලා හොලවන්නේ නැහැ. අපි මේක තව ඩයික්ලෝරෝමෙතේන් 25ක් දැම්මත් 100% මේකේ යුජිනෝල් ගන්න බෑ. මේක ටිකක් හරි ඉතුරු වෙනවා. ඒතකොට දැන් අපිට 95ක් ඇවිල්ලානේ තියෙන්නේ. ඒ හින්දා අපි අර ඉතුරු 105 නොසලකා හැරලා අරගත්තු කාබනික ද්‍රාවකයෙන් යුජිනෝල් ලබා ගන්න මේක රත් කරනවා. ඒතකොට මම කිව්වා ඩයික්ලෝරෝමෙතේන් වාෂ්පශීලී හින්දා ටක් ගාලා වාෂ්ප වෙලා යනවා. ඒතර මේකේ අඩිය ඉතුරු වෙනවා යුජිනෝල්. වාෂ්ප කරන්න කලින් අපි සෝඩියම් සල්ෆේට් නිර්ජලීය සෝඩියම් සල්ෆේට් නැත්නම් නිර්ජලීය මැග්නීසියම් සල්ෆේට් ටිකක් මේ ද්‍රාවණයට දානවා කාබනික ද්‍රාවකයට. එහෙම දාන්නේ මේකේ අපිට ජලය එකතු වෙලා තියෙන්න පුළුවන් ප්‍රැක්ටිකල් එක අපි බේරුම් පුනිලෙන් පෙරනකොට චුට්ටක් හරි ජලය එකතු වෙලා තියෙන්න පුළුවන්. ජලය තිබ්බොත් මේකේ ඒ ජලය උරාගෙන අඩියට ඇලෙනවා. දැන් බලන්න මේකෙත් අර සෝඩියම් සල්ෆේට් අඩියට ඇලිලා තියෙනවා. ඒ කියන්නේ ජලය පොඩ්ඩක් ඉතුරු වෙලා තිබිලා තියෙනවා. ඒතර ඒ ඉතුරු වෙච්ච ජලය මේකේ අඩියට ඇලුණු නිසා දැන් මේ කාබනික ද්‍රාවකයේ ජලය නැහැ කියලා හිතන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ සෝඩියම් සල්ෆේට් ටික වැටෙන්නේ නැති වෙන්න සීරුවෙන් වාෂ්පීකරණ දීසියකට පෙරා ගන්න ඕනේ. ඊට පස්සේ මේ වාෂ්පීකරණ දීසිය දුම් කූඩුව උඩින් තියන්න ඕනේ. දුම් කූඩුව කියන්නේ මෙන්න මේ වගේ එකක්. ඒක ඇතුලේ නටන ජලය තියෙන්නේ. හීටර් එකකින් තමයි මේක වැඩ කරන්නේ. ඒතකොට ඒ සිදුරු වලින් හිමාලයේ එන්නේ. ඒතකොට ඒ හිමාලයේ රස්නයට වාෂ්ප වෙනවා. එහෙමත් නැත්නම් මෙන්න මේ වගේ දුම් කූඩුවක් නැත්නම් ජල තාපකයක තියලා රත් කරගන්න පුළුවන් බීකරයකට දාලා. එතකොට ඩයික්ලෝරෝමෙතේන් වාෂ්ප වෙලා ගියාම අපිට යුජිනෝල් ටික ඉතුරු වෙනවා. එහෙමත් නැත්නම් යුජිනෝල් වෙන් කරගන්න තව ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ වගේ ආශ්‍රිතය දවස් දෙකක් තියලා තිබ්බහම හොලවන්න නැතුව තියලා තිබ්බහම මෙන්න මේ වගේ කහපාට තෙල් එක අර ජලයේ අඩියට මිදෙනවා. මිදෙනවා කියන්නේ අඩියට එකතු වෙනවා. මොකද යුජිනෝල් කාබනික ද්‍රාවකයන් නිසා ඉස්සරලා පැහැදිලි කිරීම මතක ඇති ජලයත් එක්ක ඉන්න කැමති නැහැ. ඒ නිසා ටික ටික දවස් දෙකක් විතර යනකොට අඩියට එකතු වෙනවා. මේ අඩිය ද්‍රාවණයත් අපිට වෙන් කරලා ගන්න පුළුවන්. ඒ තියෙන්නේ යුජිනෝල් තමයි. එතකොට යුජිනෝල් කියන එකේ ආශ්‍රිතය තමයි මේ ජලීය ද්‍රාවණය රත් කරලා ගත්තු ආශ්‍රිතය. ඒකෙන් අපිට පුළුවන් මෙන්න මේ වගේ කහ පාටට හුරු යුජිනෝල් තෙල් ලබා ගන්න. මේක මිල අධික ද්‍රවයක්. ලියන්න ප්‍රැක්ටිකල් එකට අවශ්‍ය උපකරණ ඒක ඔයගොල්ලෝ ප්‍රැක්ටිකල් එකේදී දැක්කා මේ විදිහට ලියා ගන්න. පළවෙනි එක කුඩු කරගත් කනාබු නැටි ග්‍රෑම් 15යි ඩයික්ලෝරෝමෙතේන්
නිර්ජලීය මැග්නීසියම් සල්ෆේට් අපි දැන් මේ නිර්ජලීය සෝඩියම් සල්ෆේට් දෙකම පාවිච්චි කරන්න පුළුවන්. වීදුරු කැබලි නැත්නම් ෆියුමික් ස්ටෝන් ආශ්‍රිත ජලය බීකර 3ක් වටාඩි ප්ලාස්කුව මිනුම් සරාව බේරුම් පුනීලය දුම් කූඩුව කන්ඩෙන්සරය කේතු ප්ලාස්කුව උෂ්ණත්වමානය. ඊළඟට සිද්ධාන්තය මේකේ වෙන්නේ තාපාංකවල වෙනස ආධාර කොටගෙන ආසවනය භාවිතයෙන් ද්‍රව වෙන්කර ගැනීම සහ පිරිසිදු කර ගැනීම. ඊළඟට ක්‍රමය කුඩු කරගත් කරාඹු නැටි ග්‍රෑම් 15ක් වටාඩි ප්ලාස්කුවට දමන්න. මෙයට ආශ්‍රිත ජලය මිලිලීටර් 150ක් පමණද වීදුරු කැබලි හෝ ෆියුමික් ස්ටෝන් දමා ආසවනය කරන්න. රූප සටහන අඳින්න වීඩියෝ එක නවත්තලා. මෙහිදී ලැබෙන ඵලය ආශ්‍රිතය බීකරයට එකතු කරගන්න. මෙතනදී එකතු වෙන එකට අපි කියනවා ආශ්‍රිතය කියලා. මෙහිදී ලැබෙන ඵලය ආශ්‍රිතය බීකරයට එකතු කරගන්න. ඉහත ආශ්‍රිතය බේරුම් පුනීලයට දමා ඩයික්ලෝරොමෙතේන් කාබනික ද්‍රාවකය මිලිලීටර් 15ක් දම හොඳින් සොලවන්න. කාබනික ස්තරය මෙහිදී යුජිනෝල් අඩංගුය වියලි බීකරයකට එකතු කරගන්න කියලා කියනවා. ඉතිරි ජලීය ස්තරයට නැවත දෙවතාවක් ඩයික්ලෝරොමෙතේන් 15ක් මිලිලීටර් බැගින් යොදා බේරුම් පුනීලය මගින් වෙන් කරගෙන කාබනික ස්තරයට එකතු කරගන්න. මේක ඔයගොල්ලෝ දැක්කා. මෙයට නිර්ජලීය මැග්නීසියම් සල්ෆේට් අපි දැන් මේ සෝඩියම් සල්ෆේට් පසුව කාබනික ස්තරය මැග්නීසියම් සල්ෆේට් නොවැටෙනසේ වියලි බීකරයකට සීරුවෙන් පෙරා ගන්න. මේ ජලය තාපාංකයක තබා ඩයික්ලෝරොමෙතේන් වාෂ්ප කර හරින්න කියලා කියනවා. කහපාට තෙලක් ලෙස යුජිනෝල් ලැබේ. මේ ලාක්ෂණික ගන්ධයෙන් හඳුනා ගන්න කියලා කියනවා. නිස්සාරණය කරගත් යුජිනෝල් වල සංසුද්ධතාව තුනී ස්තර වර්ණලේඛ ශිල්පය මගින් පරීක්ෂා කළ හැකිය. මෙහිදී සාම්පල ද්‍රව්‍ය පරීක්ෂා කළ යුතුය. නිස්සාරණය කරගත් යුජිනෝල් පාලිත යුජිනෝල් නිස්සාරණය කරගත් යුජිනෝල් සහ පාලිත යුජිනෝල් එකට එක මිශ්‍රණය. ඊළඟට ප්‍රතිඵලය කහපාට වර්ණයෙන් සහ ආවේනික ගන්ධයකින් යුත් යුජිනෝල් තෙල් හඳුනා ගන්න. තුනී ස්තර වර්ණලේඛ ශිල්පයේ භාවිතයෙන් යුජිනෝල් වල සංසුද්ධතාව පිළිබඳව සාකච්ඡා කරන්න. සාකච්ඡාව ජලය සමග මිශ්‍ර වී ඇති යුජිනෝල් නැමැති සගන්ධ තෙල් බේරුම් පුනීලයේ ආධාරයෙන් කාබනික ස්තරයට වෙන් කරගත් පසු එහි මිශ්‍ර වී ඇති අවසාන ජල බිඳිති ප්‍රමාණය ඉවත් කර ගැනීමට නිර්ජලීය මැග්නීසියම් සල්ෆේට් දැමිය යුතුය. ඊළඟට සටහන ආසවනයේ සිදු කිරීමේදී වීදුරු උපකරණයේ වායුගෝලයට නිරාවරණය කිරීම අනිවාර්ය වන්නේ මෙහිදී ඇති විය හැකි පීඩනය අඩු කර ගැනීමටයි. එසේ නොවුවහොත් පීඩනය වැඩි වීමෙන් පුපුරා යා හැකිය. මෙය ජලීය ආසවනය ලෙස හැඳින්වේ. එතකොට අපි මේ කරපු ප්‍රැක්ටිකල් එක ජලීය ආසවනය කියලා කියනවා. ජලීය ආසවනය කියලා කියන්නේ අපි යුජිනෝල් ගන්න කරාඹු නැටි දැම්මේ වතුරට දාලා තමයි රත් කරේ. ඒ හින්දා ජලීය ආසවනය කියලා කියනවා.